එළියේ ඉන්නවා නම් ඒ අයට දෙන්න කියන්න මන හානිද තියෙනවා කියලා. මේ අවස්ථාව පැහැර හරින්න එපා කියන්නේ. එහෙම නේද? හොඳයි කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්න. ශබ්ද නගලා ගන්න කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං අම්මත් වෙන කාලෝ අයං බදංසා ධම්මත් වෙන කාලෝ අයං බදංසා ධම්මත් වෙන කාලෝ අයං බදංසා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අස්සේවනා
බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති. සද්ධර්මලාභී වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, අද මේ නිවසේ සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච R.A. ප්‍රේමරත්න පින්වත් පියාණන් වහන්සේ සිහිපත් කරගෙන මීට මාස 3කට පෙර මේ පියාණන් වහන්සේ ජන්මාන්තරගත වුණා. මේ පියාණන් වහන්සේට දෙන්න පුළුවන් ඉහළම සත්කාරය ධර්ම දානමය පින්කමක් අද මේ නිවසේ සිද්ධ කරලා ඒ ලැබෙන ආනිසංස පියාණන් වහන්සේ ඇතුළු අනිකුත් වර්ග පරම්පරාවේ මියගිය ඇත්තන්ට එපින් අනුමෝදන් කරන්නයි මේ ඇත්තන්ගේ ප්‍රභාෂර චේතනාව තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. කුසල් කරන්නත් අකුසල් කරන්නත් මුල් වෙන්නේ සිත. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ සම්බුද්ධිය තුලින් මේ ලැබුණු සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන්නයි. අප්‍රමාදීව කටයුතු කරන පිරිසක් හැටියට ලැබුණු සන සම්පත්තිය සහිත මේ මනුස්ස ආත්මේ ආධාර කරගෙන මේ ගෝර සසරෙන් එතර වන ප්‍රතිපදාවක් මේ ඇත්තෝ අනුගමනය කරන්නට උත්සාහ ගන්නව නම් ඒක තමයි බුදුහාඳුරුවන්ගේ මුද්ද දේශනාව. මාතෘකාවට ගත්තේ පින්වතුනි මහා මංගල සූත්‍රයේන ගාථා පාඨයක්. අසේවනාච බාලානං, බාලයන් සේවනය කරන්න එපා. බාලයෝ කියලා අඳුනගන්නේ කොහොමද? අඳුනගන්න පුළුවන්ද අපට? බාල ධර්ම තියෙන්නේ බාහිරේ නෙමෙයි. බාහිර දේවල් වලින් අපට අපේ සම්බුද්ධියෙන් ඒ සියලු දේවල් වල යථා ස්වභාවය අවබෝධ කරගෙන අපට ලැබිලා තියෙන මේ බඹයක් පමණ ලෝකේ සිද්ධ වෙන අඩුපාඩුකම් අඳුනගෙන, දුර්වලකම් අඳුනගෙන ඒ අඩුපාඩුකම් වලින් බැහැර වෙලා අපි කටයුතු කරන්න. එහෙම කරනවා. එහෙම කරනවා නම් තමයි බුදුහාමුදුරු දේශනා කළේ ඒ ප්‍රඥාවන්තය කියලා. අපි මේ ගෝර සසරේ ඉපදීමේ මැරෙමින් යන ගමනක් මේක. මේ සංසාරේ එක්තරා නැවතුම් පොලකයි සිටින්නේ. සම්මුතියට අපි කවුරුත් එකතු වෙලා කටයුතු කළාට අපි සංසාරේ ඇවිල්ලා මේ අම්බලමේ එකට එකතු වෙනවා. තනියමයි එන්නේ. දෙමව්පියන්ට දාව බිහි වෙච්ච නිසා දෙමව්පියන් හැටියට බාර ගන්නවා. සහෝදරයන් සම්මුතියට දෙමව්පියන්ට දාව බිහි වෙච්ච සහෝදරයන් හැටියට බාර ගන්නවා. ඥාතීන් සමග සුහදතාවය ඇති කර ගන්නවා.
මේ කවුරුත් තනි තනියම ඇවිල්ලා තනි තනියම යනවා. සමහර වෙලාවට පවුල පිටින්මත් යන්න අවස්ථා තියෙනවා. අවස්ථා උදා වෙලා තියෙනවා මෑත ඉතිහාසයේ. අතීතයේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. පටාචාරව වැනි ඒ තනත්තියගේ මුළු පවුලම ඒ ගින්නකට අසු වෙලා පවුලම මිය පරලෝය. දැන් මේ මෑත කාලෙත් එහෙම සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ගම්වතුරු වලින් නොඑක් ආකාරයෙන් අනතුරු වලින් එහෙම මිය පරලෝ යනවා. ඒ මොකද හේතුව තමයි ගෙන ආපු අකුසල් කර්ම. මේ අකුසල් කර්ම අපටත් එන්න පුළුවන් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. රහත් වෙච්ච එර්ධි ප්‍රාත්‍යහාර පාන්න පුළුවන් අතරින් අග්‍ර වෙච්ච බුදුහාමුදුරන්ගේ අගසව්වන් අතරින් අග්‍ර ශ්‍රාවක මුගලන් හාමුදුරුවන්ටත් සසරේගෙන ආපු අකුසල් මූලයක් විපාක දුන්නා. එහෙනම් අපි ගැන කවර කතාවද? මේ ආත්මෙදී අපි අකුසල් නොකර ඉන්න ඇති. සිතින් කයින් වචනෙන් අකුසල් වලින් බැහැර වෙලා අපගේ මේ ලැබුණු මනුස්ස ආත්ම සන සම්පත්තිය මනුස්ස ආත්මي ආධාර කරගෙන යහපත් දේවල් කරනවා. නමුත් ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංසාරේ තමන් කරපු අකුසල් මූලයක් විපාක දෙන්න කියනවා. ඒවා අපට බලපාන. දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්, අපරාපරිය වේදිනිය වශයෙන්, අහෝසි කර්ම වශයෙන්, උපපජ්ජ වේදිනිය කර්ම වශයෙන් මේ ආකාරයෙන් බලපාන. නිසා එක එක්කෙනා ගినాපු කුසල අකුසල කර්ම වලට අනුව තමයි තමන්ගේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. නමුත් අපි ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ප්‍රමාද වුණොත් සංසාරේ අපට දික් කරගෙන යන්න පුළුවන්. අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. අප්‍රමාදීව කටයුතු කරන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටවා ගන්න. ඒක තමයි ප්‍රධානම අංගය. සිහිය. එහෙම නැත්නම් සතිය. මේ සිහිය පිහිටවාගෙන අපි අපේ ජීවිතයේ එදිනෙදා කරන කියන සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරන්න ඕන. අන්න එතකොට අපෙන් සිතින් වෙන අකුසල් දකින්න පුළුවන්. බාල ධර්ම කියන්නේ මේවට තමයි. අපි කාටවත් නෙමෙයි ඇඟිල්ල දික් කරන්න ඕන. අපිටයි ඇඟිල්ල දික් කරගන්න ඕන. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ දුර්වලකම් නෙමෙයි දකින්න අන් අයගේ දුර්වලකම්. අන් අයගේ අඩුපාඩුකම්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාගේවත් දුර්වලකම් නෙමෙයි තමන් හොයන්න ඕන. තමන්ගේ දුර්වලකම්. තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. බලලා ඒ අඩුපාඩුකම් අඳුන ගන්න ඕන. අඳුන ගන්න නම් අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඕන. හැම මොහොතකදීම අපේ සිත කියන එක උපදින තැන අපි ඉන්න ඕන. අමාරු දෙන්න. අමාරු නෑ. ඔය බඹයක් පමණ
ඕකට අපි හැමදාම අපි නඩත්තු කරන්න ඕන කෙනෙක්. කවදාවත් ඔක නොකර ඉන්න පුළුවන්. ඕකට අපි කණ්ඩ දෙන්න ඕන, නාවන්න ඕන, අඳවන්න ඕන, සරසවන්න ඕන. උතන ඉන්නවද මම කියන කෙනෙක්? මම කෙනෙක් ඉන්නවා නම් මං වයසට යන එක නතර කරන්න පුළුවන්. මට රෝගකාරකයන් මතුවෙන එක නතර කරන්න පුළුවන්. එහෙම කවදාකවත් වෙන්නේ නැහැ පින්වතුනි. ජාතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවමයි. කියන්නේ වයසට යනවමයි. ව්‍යාධි කියන්නේ රෝගකාරකය. මෙන්න මේක අපි මන්ත්‍රයක් වගේ සිහිපත් කරන්න ඕන. එතකොට අපිට අපින් වෙන දුර්වලකම් අකුසල් මූලයන්ගෙන් බැහැර වෙන්න පුළුවන්. මොකද අපි වහවහ කුමක්ද කරන්න ඕන? මේ සසර බය දැකලා සසර එතර වෙන ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුව අපිට දේශනා කළේ. ඒකට තමයි අපිට ඔය පංචේන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ. ඔය පංචේන්ද්‍රියන් ආධාර කරගන්නේ බුදුහාමුදුරුව. නමුත් අපිත් එක්ක ඉන්නවා අපිව බන්ධණයට හසු කරගන්න පිරිසක්. ඔය පිරිස මොකද කරන්නේ? අපට නොඑක් ආකාරයේ චෛතසික ධර්මයන් ගොඩනගලා අපේ මනස ව්‍යාකූල කරන්න උත්සාහයක් ගන්නවා. ව්‍යාකූල කරලා සිතේ වික්ෂිප්ත භාවය ඇති කරලා සිත අසහනයටපත් කරලා ලෝභය, ද්වේෂය කියන එක සකස් කරනවා. මේ ලෝභය, ද්වේෂය සකස් වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ කුමක්ද? මාරයෝ ඉන්නවා 5 දෙනෙක්. කඩු අමෝරාගත්ත වදකයෝ වගේ. වදකයෝ හැමතිස්සෙම බලන්නේ තමන්ට ඒ ගොදුර ලං කරගෙන තමන්ගේ ග්‍රහණයට හසු කරගන්න. නිසා අපි දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව සිහිය පිහිටවාගෙන ඉන්නේ සම්මා දිට්ඨිය තුල ඉන්න. ඒ සම්මා දිට්ඨිය තුල ඉන්නකොට අපට පුළුවන් අපේ හැම ඉරියව්වකදීම මේ සිතට එන චෛතසික ධර්මයන් අඳුනගෙන ඒ අකුසල් මූලයන් සිද්ධ වෙනවා නම් මේ අකුසල් මූලයන් සිද්ධ වෙන්නේ සංසාරේ අපි එනකොට පුරුද්දක් තිබුණා අපි ළඟ. මොකද්ද පුරුද්ද? නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන අපි හිටියේ. මොකක් නිසාද? මම මගේ ආත්මය කියලා අපි හැම දෙයක්ම අල්ලගන්නවා. ඇහැට දකින්න රූපය අපි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගත්තා. ඔන්න බාල ධර්ම. ඔතයි බාල ධර්ම. කනට ඇහෙන ශබ්දය අපි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගන්නවා. නාසයට දැනෙන ගන්ධය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අපි අල්ලගත්තා. දැනුත් අල්ලගන්නවද කියලා කල්පනා. දිවට දැනෙන රසය නිට්ටයයි සුඛයි ආත්මයි. කයට දැනෙන පහස නිට්ටයයි සුඛයි ආත්මයි. නමුත් පින්වතුනි ඔය සැප කෙලවර දුක මතු වෙනවා. මොකක් නිසාද? මම මගේ ආත්මය කියලා අපි අල්ලගන්න නිසා. මේ සැප කෙලවර මේක වෙනස් වෙනවා, මේක නිට්ටය නෑ අනිත්‍යයි කියලා අවබෝධ වෙනකොට අන්න දුකක් ඇති නොවන ආකාරයට අපට කටයුතු කරන්න පුළුවන්. නමුත් අර පුරුද්ද තියෙන සංසාරේනකොට ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී
මේ ඉස්සරහට තල්ලු වෙලා අපිට හැමතිස්සෙම අකුසල් මූලයන්ට ගොදුරු වෙන ආකාරයෙන් අපි ඔය ඕගවලට අහු වෙනවා. දැන් ඒක Taman තුලින් දකින්න ඕන. මොකද තමාගේ ගැළවීම තියෙන්නේ තමා ළඟයි. බුදුහාමුදුරෝ දේශනා කළේ මම කාගේවත් ගැලවුම් කාර්යයක් නොවේ. මම මගේ ස්වම්බුද්ධියෙන් මේ ගම්බීර ධර්මය අවබෝධ කරගත්තා. නුඹලට ලැබිලා තියෙන මේ සන සම්පත්තිය සහිත මේ මනුස්ස ආත්මය ආධාර කරගෙන මේ දේශනා කරන ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා මේ සසර කතරෙන් එතරවන්න උත්සාහයක් ගන්න. එහෙනම් කෙලස් තවන වීරියෙන් අපි ඉන්න ඕන. කෙලස් තවන වීරියෙන් අපි ඉන්නකොට අපට එදිනෙදා ජීවිතයේ සියලුම දේවල් අර ලෝභ, ද්වේෂ, මෝහ ආදී රාග ආදී ක්ලේශයන්ගෙන් ප්‍රහාණය වෙන විදිය. අලෝභ, අදේශ, අමෝහ කියන සිත ඇති කරගෙන අවිද්‍යාව කියන එක බැහැර කරලා විද්‍යාව කියන එක උපද්දව ගන්න ඕන. ඒක පුළුවන් කරා. ඒ කරන ක්‍රියාදාමයේ තුල අපි නිරතුරුවම ක්‍රියාත්මක වෙන්න ඕන. මේක ප්‍රායෝගික දහමක් වින්තුනි. අපිට තියෙන්නේ gedara dore මේ ඇත්තන්ට උපාසක උපාසිකාවන්ට නිති පන්සිල් පොහොය අටසිල් පංචශීල ශික්ෂාපද පහ හරියාකාර ආරක්ෂා කරනවා නම් ඒ තුලින් අපට පුළුවන් බුදුහාමුදුරගේ දේශනාවට අනුව සෝවාන් මාර්ගඵල ලබන්න තියෙනවා. පාණාති පාතා වේරමණී පටිවිරතෝ හෝති. පටිගයක් ඇති නොවන ආකාරය. තමන්ගේ ප්‍රාණය තමන්ගේ ජීවිතය උපමා කරගන්න හැම දෙයකටම මම කැමතිද මගේ ජීවිතයට හානියක් වෙනවට? නෑ මං කැමති නෑ. එහෙමනම් මං අන් අයගේ ජීවිතයට හානියක් කරනවද? නෑ. එයාගේ ජීවිතය එයාටයි අයිති. ඒ ජීවිතේට තියෙන ආසාව වගේම මගේ ජීවිතේ වගේම තමයි ජීවිතේ. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕන? අපගේ නුවණින් කල්පනා කරලා මසසින් නෙමෙයි. මසස බැහැර කළලා නැනස උපද්දවගෙන ප්‍රඥා ඇස අවදි වෙන විදිහට අපි පාණාතිපාතා වේරමණී පටිවිරතෝ හෝති කියන ප්‍රායෝගිකව ක්‍රියාපටිගයක් ඇති නොවන ආකාරයට අපි මේ ශික්ෂාපද පහ ආරක්ෂා කරනවා. අදින්නාදානා වේරමණී පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. ඒ වගේම මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරය මජ්ජපමා පටිවිරතෝ හෝති. පටිගයක් ඇති වෙන්නේ අපි අයෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කළොත්. දැන් අපි යෝනිසෝ මානසිකාරයෙන් අපේ ඉරියව් පවත්වන්න. අපේ අඩුපාඩුකම් අපි අඳුන ගන්න උත්සාහ ගැනීමක් කරනවා. කෙලස් තවන වීර්යයෙන් ඉන්නවා. අපට වැරදුනේ කොතනද කියලා අපි අපට ඇඟිල්ල දික් කරලා බලනවා. මේ ප්‍රතිපදාව තුළ නිරතුරුවම ක්‍රියාත්මක වෙනකොට අන්න අපට පුළුවන් අපේ සියලුම දුර්වලකම් අඳුනගෙන ඒවැ ආදීනය වටහාගෙන එයින් බැහැර වෙන්න. මෙන්න මේක තමයි අපි සිද්ධ කරන්න ඕන. මේක සීමා රහිත වෙන්න ඕන පින්වතුනි. පංචශීල ශික්ෂාපද පහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා නම් ඒ තුලින් තමන්ට පුළුවන් තමන්ගේම ස්වම්බුද්ධියෙන් යහපත් දේ තමන්ට කරන්න. ජීවිතේ ගියත් හොරකමක් කරන්නේ නැහැ. ජීවිතේ ගියත් මම කාමයේ වර්ධවා හැසිරෙන ප්‍රතිඥාවක් දෙනවා තමන්ට. ඒ වගේම ජීවිතේ ගියත් මම බොරුවක් කියන්නේ නැහැ.
මගේ ප්‍රාණය මං ඝාතනය කරගන්නේ. මගේ ප්‍රාණය ඝාතනය කරගෙන තමයි තවත් කෙනෙකුගේ ප්‍රාණය ඝාතනය කරන්නේ. දැන් අපි යම්කිසි කෙනෙක්ව ඝාතනය කරනකොට සතුට සිතින් අපිට ඒක කරන්න පුළුවන්ද මහත්තයා? බෑ කවදාවත්. අපේ යක්ෂයා කියන කෙනා ආරූඪ වෙනවා. ආරූඪ වෙලා අපි දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඒ නිසා තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ මේ යක්ෂයා එනකොටම දකින්න. තිරිසනා තමන්ගේ ළඟ ඉන්නවා. ප්‍රේතයා තමන්ගේ ළඟ ඉන්නවා. මොකද සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී ඔය කූඩුවල හිටියා. මේකයි සසර බය. තිරිසන් ලෝකේ හැම සත්ත්ව කුලයකම මාය තුල මේ ඇත්තොත් ඉපදුණා. තිරිසනා හැමතිස්සෙම අපිට ආරූඪ වෙනවා. තිරිසන් ගති. එනිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ දකින්න මේක. දැකලා ඒකේ ආදීනේ වටහා ගන්න එතනම ෂේ කරන්න. ඔන්න බාල ධර්මයන්. ඊළඟට හොරකම් කරන්න ගියාම අපිට පුළුවන් සතුටෙන් ඒක කරන්න. අවදාකත් ඒක කරන්න. කළත් ඊට පස්සේ මේක ගිනි ගන්නවා. ගිනි ගන්න. ඇයි මේක කාටවත් අහුවෙලා මට හිර දඬුවම් විඳින්න වෙයිද? මොන දේවල්ට මට මූණ පානද? හිඳහ වෙලා හිටියත් තමන්ගේ මේක ගිනි ගන්න. ඒ වගේ තමයි ජීවිතයක්, මනුෂ්‍ය ජීවිතයක් වෙන්න පුළුවන්. තිරිසන්ගත සත්ත්වික ජීවිතයක් වෙන්න පුළුවන්. මේ දෙයක් කරාම ඒ කරන්නේ මොකද? තමන්ගේ ප්‍රාණයට තියෙන කරදරයක් වෙයි. එහෙම නැත්නම් තමන්ගේ අර ඉවසීමක් නැතුව යක්ෂ ගති ඇවිල්ලා ඒවා තමන් දකින්න නැතුව අර ඉක්මන් කෝපේ නිසා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නිසා අපටත් හොවෙ ඉන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුහාඳුරෝ සිහිය පිහිටුවාගෙන වැඩ කරන් හැම විටම බුදුහාඳුරන්ගේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගිකව. මේ ප්‍රායෝගික ධර්ම තුලින් පංචශීල ශික්ෂාපද පහවත් ආරක්ෂා කරන්න ඕන. ඒ ආරක්ෂා කරන ශක්ති ප්‍රමාණයට තමන්ගේ ජීවිතයේ තමන් උපමා කරගෙන අන් අයගේ යහපත උදෙසා තමන් කටයුතු කරනවා. තමාව උපමා කරගන්න හැම දෙයකටම. මං කැමති නෑ මගේ ජීවිතේ විනාශ වෙනවට. මං කැමති නෑ මගේ තියෙන දෙයක් හොරකම් කරනවට. මං කැමති නෑ තවත් කෙනෙකුගේ ජීවිතයක් අනිසි ලෙස පරිභෝජනය. දැන් කාමයේ වරදව හැසිරීම කියන්නේ. අද ඒකේ තියෙන මහා ගැඹුරක් තිබුණා. තවත් කෙනෙකුගේ දියුණුවට තමන් බාධා කරනවා. ඒකත් කාමයේ වරදව හැසිරීම. කාමීසු මිච්ඡාචාරා කියන එකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ නිසා මෙන්න මේව තමන්ගේම සම්බුද්ධියෙන් අවබෝධ කරගන්න ඕන. ඒ ප්‍රාණඝාතනය කරලා සමහර වෙලාවට මොකද කරන්නේ? ඒක වහන්න. මම කරේ නෑ කියලා. තමන් බොරු කියනවා. ඒක බොරුවක් වහන්න බොරු කීයක් කියන්න ඕන? ප්‍රාණඝාතය කරන කෙනා, අදත්තා දානය කරන කෙනා, කාමීසු මිච්ඡාචාරාවේ යෙදෙන කෙනා ඔය අකුසල් මූල වචනයෙන් කරන අකුසල් මූල හතරම කරනවා පිළිගන්න. එනිසා තමයි බුදුහාමුදුරුවෝ හැම ෂණය තුලම තමන්ගේ මේ කය වචනය තුන්දර සංවර කරගන්න, සිත පාලනය කරගන්න. සිත කියන්නේ චෛතසික ධර්මයන් මොකද්ද? එන නිමිත්ත දකින්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ බඹයක් පමණ ලෝකෙ පින්වතුනි මේ කය කියලා කියන්නේ රූපය. කාය කියන්නේ ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා. මේක අනිත්‍යයි. රූපය අනිත්‍යයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. රූපය පිරිපිරි බිනි බිනි යන එකක්. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා වේදනාව ක්ෂණයක් පාසා සන භංගු තත්ත්වයටපත් වෙනවා. ඒකත් උපමාවක් දෙනවා. දී බුබුලකට සමානයි වේදනාව. අපි දැන් ඔය කතා කරන්නේ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. මේවා ඔක්කොම අපි අල්ලගෙන තියෙන ප්‍රඥාත් එහෙම නැත්නම් නාම ධර්ම. නාම ධර්ම සකස් වෙන්නේ මේ සිත හරහා. සිත කියන්නේ නාමකය. රූපකය වෙනම තියෙන රූපකය හසුරවන්නේ
නාමකය විසින්. නාමකයෙන් සිතවිල්ලක් දුන්නොත් තමයි රූපකය නැගිටින්නේ. මේ කය නැගිටින්නේ සිතක් ආවොත්. මේ කය ඇවිදින්නේ සිතක් ආවොත්. මේ කය ඉඳගන්නේ සිතක් ආවොත්. මේක නිදාගන්නේ සිතක් ආවොත්. එන්න මේක දකින්න ඕන. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තමන් අවබෝධ කරගෙන නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැනින් බහර වෙන්න ඕන. මෙතෙක් කල් අපි යෝක කළේ නැහැ. ඒක නිසා තමයි මාත් සංසාරේ මේ අත් සංසාරේ. පින්වතුනි සංසාරේ හරිම බයයි. සංසාරේ බය දකින්න. බය දකින්න තමයි ඉස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ ප්‍රතිපදාව තුල ක්‍රියාත්මක ප්‍රමාද නොවි අප්‍රමාදීව කරයි. දැන් මේ අකුසල් මූලයන්ගෙන් බැහැර වෙලා කුසල් මූලයන් උපද්දව ගන්න ඕන. කොහොමද කුසල් මූලයන් උපද්දව ගන්නේ? රූපේ අනිත්‍යයි කියලා මම සඳහන් කළා. වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. මේක අනිත්‍ය කියන එක තමන්ගේම සම්බුද්ධියෙන් වටහා ගන්න ඕන. වටහා ගන්න පුළුවන් ඕකට හැමදාම කන්න දෙනවා. දැන් ඔය රූපෙට තමයි තවත් රූප දෙන්නේ. මොනවද රූප? අපි දැන් බත් පාන් කව්පි කියලා දැන් ඔය කියන්නේ සම්මුතියට ඒවත් රූප. දැන් මේකත් රූපයක්. මේකත් රූපයක්. මේකත් රූපයක්. ඔය ඔක්කොම රූප. මේ ඇහැට පෙනෙන ඇල්පෙනෙත් ඉඳලා සියලුම දේවල් රූප. අවිඥානික රූප. ඔය ඉස්සරහා තියෙන සවිඥානික රූපය. දැන් මේ ඇත්තන්ට මෙතෙන්ද පේනවා හාමුදුරන් සවිඥානික. නමුත් මේ රූපත් සවිඥානික වගේම අවිඥානික රූපත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි. මේ ලෝක ස්වභාවය මේකයි කියලා අවබෝධ වෙනකොට අන්න මේ හැම දෙයක්ම කෙලවර අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියන අවබෝධය ලැබෙනකොට දුක පිළිබඳව තමන් පිළිසිඳ දැනගත්තා වෙනවා. මේකට කියන බුදුහාමුදුර දුක්ඛේ ඥානං කියලා. මෙන්න මේක අපි අපේ සම්බුද්ධියෙන් දකිනවා නම් තමයි මේ සසර සැඩපහර ජය ගන්න පුළුවන්. මේ සසර සැඩපහර ජය ගන්න බුදුහාමුදුර දේශනා කළේ ලුවාන් තරම් දන් දෙන්න. කොහොමද දන් දෙන්න ඕන? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින්. දැන් අපි හැමද කරේ මෙතෙක් කාලේ. අපි හැම නෙමෙයි කළේ. අපි දන් දුන්නා, දන් දීලා හවරලා ඒක යස්සේ බලාපොරොත්තු තිබුණා අපි ළඟ. රැකියාවල් වැඩි දියුණු වෙන්න, ආයුෂ වැඩි දියුණු වෙන්න, භවභෝග සම්පත් වැඩි දියුණු වෙන්න, ගේ දොර හදාගන්න, අධ්‍යාපන කටයුතු දියුණු වෙන්න. බුදුහාමුදුරුවෝකට දේශනා කරේ මිත්‍යා සංකල්පනා. ඔන්න බාල ධර්ම. අකමැති දේ සිද්ධ වෙනකොට ව්‍යාපාද සංකල්ප. ඊළඟට තමන්ගේ දේවල් සිද්ධ කරන්න විරුද්ධ වෙනකොට අන්න යක්ෂයා ආරූඪ වෙනවා. කවුරු හරි කෙනෙක් විරුද්ධ වෙනවා නම් එයාගේ ජීවිතයට හානියක් කරන්න. එහෙම නැත්නම් යත් එක්ක කලහ කරගන්න. එහෙම නැත්නම් යත් එක්ක වාද කරගන්න. අන්න විහිංසා සංකල්ප. මේක තමයි අපි හැමදාම කළේ. මාත් එහෙම. බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලේ අපි ඉන්නේ. හිටියා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කළා. නමුත් අපි මේ හැම දෙයක්ම පරිශීලනය කරේ මම මගේ ආත්මය කියන තැන ඉඳගෙන මසසින් බලලා. මේ පැත්තෙන් ගත්තා, මේ පැත්තෙන් පිට කළා. ඒක ප්‍රායෝගිකව අපි ක්‍රියාත්මක කළේ නැහැ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකර නිසා අපට වැරදුනා. දැන් අපි මේ සංසාරේ එක්තරා නැවතුම් පොලක සිටින්නේ අපට ලැබිලා තියෙනවා හොඳට සන සම්පන්න. අපට ලැබිලා තියෙනවා සියලු දේවල් ආද්‍ය වෙච්ච ජීවිතයක්. අද බලන්න අපි වගේම මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සුયો ඉන්න තැනක් නැහැ.
අඳින්න වස්ත්‍රයක් නැහැ. කන්න ආහාරයක් නැහැ. කොච්චර ඉන්නවද? අපි හැම අපිට වේලක් හරි කන්න තියෙනවා. බණපදයක් අහන්න විදිහක් නැහැ. මොකද කරපු අකුසල්. අර මුගලන් හාමුදුරුවෝ වගේ. නිසා අපි දැන් ඉන්නේ හොඳම තැනක. හොඳම තලයක අපි ඉන්නේ. මේක තමයි සුගතිය. මේ සුගතියෙන් දුගතියට යනවද? එහෙම නැත්නම් සුගතියෙන් තවත් සුගතියටම යනවද කියලා තීරණේ අපි සතුවයි තියෙන්නේ. නිසා අපි ප්‍රමාද නොවි අප්‍රමාදීව දන් දෙන්න ඕන හැරෙන ස්වභාවය. අපි මෙතෙක් කල දන් දුන්නේ කුසල් දහම් හැම දෙයක්ම කරේ සෝමනස්ස දිට්ඨි සම්පයුත්ත සසංකාර සිතකින්. ඊළඟට අපි අපට තරහ ආපුවා දෝමනස්ස සහගත දිට්ඨි විප්පයුත්ත සසංකාර සිතක් කරගන්න. කැමැත්ත අකමැත්ත. නමුත් මේ කැමැත්ත අකමැත්ත කියන එක දෙකම ගිලිහෙනවා මේ යථා ස්වභාවය අවබෝධ වෙන. අන්න මජුම් පිළිවෙත. මජ්ක්‍ධිමා ප්‍රතිපදා. කාමසුකල්ලිකාන යෝගයට නැති වෙන්නේත් නැහැ. අත්ත කිලමතාන යෝගයට නැති වෙන්නේත් නැහැ. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුළ තමන් ක්‍රියාත්මක වෙනවා. පංචශීල ශික්ෂාපද පහ තමන් ප්‍රායෝගිකව හරියාකාර ක්‍රියාත්මක වෙනවා. හැම මොහොතකදීම තමන්ගේ සිත කය වචන තුන්දර ධම්මානුධම්ම ප්‍රතිපද තුළ ක්‍රියා. අන්න දැන් එතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ තමන් ඉන්නේ සත්පුරුෂ සංසේවයේ. මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා තමයි ලෞතුරු බුදුරජාණන් වහන්සේ. නමුත් අපි මෙතෙක් කල මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවේ අසත්පුරුෂ සංසේවනේ නිසා. අපි සද්ධාව කියලා අල්ලගත්තේ අසද්ධාව. මොකද නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන ඉඳගෙන මම මගේ ආත්මය කියලා අපට කැමති දේ කැමති ආකාරයට නේද ප්‍රියයි විප්පයෝගෝ දුක්ඛෝ. ඔන්න ඔතන අපි හිටියේ. කැමති දේවල් කැමති ආකාර නැති වෙනකොට දුකයි. මනුස්සයා වෙන්න පුළුවන් තමන්ගේ ප්‍රියමනාප කෙනෙක් නැති වෙනකොට දුකයි. ප්‍රියමනාප වස්තුවක් නැති වෙනකොට තමන්ගේ ගේ දොරවල් නැති වෙනකොට තමන්ගේ තියෙන යාන වාහන නැති වෙනකොට තමන්ට ලෙඩ රෝග ඇති වෙනකොට දුකයි. මෙන්න දුක. ඒ මොකද? තමන් ඒ හැම දෙයක්ම මම මගේ කියන සංකල්පය තුළමයි. නමුත් රෝගකාරකයන් කියන ඒවා කාටත් පොදුයි. වයසට යනවයි කියන එක කාටත් පොදුයි. මරණවයි කියන එක කාටත් පොදුයි. මේ ලෝකේ නොමරන කෙනෙක් නැහැ පින්වතුනි. වයසට නොයන කෙනෙක් නැහැ පින්වතුනි. ඒ වගේම ලෙඩ රෝගකට ගොදුරු වෙන කෙනෙක් නැහැ. හැම කෙනාටම මේ රෝගකාරී. මේ දේශනා කරන මටත් එහෙමයි. නිවන් අවබෝධ කරගන්න තාක්කල් අපි කාටත් මේ හැම දෙයකටම මූණ දෙන්න වෙනවා. જાතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවමයි කියලා හැම මොහොතකදීම මන්ත්‍රයක් වගේ මෙනෙහි කරන්න ඕනේ. වයසට යනවා කියන්නේ. රෝගකාරකයන්ට ගොදුරු වෙනවා කියන එක හැම මොහොතකදීම මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට කොයි මොහොතේ කොතෙන්දි කොයි ආකාරයට අනුතුරු වලට භාජනය වෙලා මේ යන්නේ. එහෙම නේද ලෝක ස්වභාවය. මේවා මෙනෙහි කරන්න ඕන. මේවා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? තමන් ප්‍රමාද වෙනවද? අප්‍රමාදී නෑ. ප්‍රමාද වෙන්නේ නෑ. අප්‍රමාදී වෙනවා. මේ පංච ඉන්ද්‍රියන් තියෙන්නේ මේ ලෝක ස්වභාවය දැක දැන අවබෝධ කරගන්න. එහෙනම් දැන් ඇහැට දකින්න රූපය අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි කියලා අවබෝධ වෙනකොට රූප උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතෙක් කල් අපි උපාදානස්කන්ධයක් හැදුවා. මොකක් නිසාද? නිට්ටයයි සුඛයි ආත්මයි කිය. අපි ප්‍රියමනාප දේවල් වලට ඇලුම් කළා. මේ ඇහැට පේන සියලු දේවල් මේ බාහිරේ තියෙන සියලුම දේවල් එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ කැමැත්ත අකමැත්ත තියෙන. සමහර අය ලස්සනට තමන්ගේ ගෙවල් දොරවල් හදන්න කැමති. සමහර අය තවත් කෙනෙකුට වඩා ඉහළින් යන්න කැමති. එහෙම එකකුත් තියෙනවනේ නේද? එක එක්කෙනාගේ ගති ලක්ෂණ නානත්ත කාය නානත්ත සංඥා. තම තමන්ගේ ගිනාපු ඒ ශක්ති ගුණ වලට සාපේක්ෂව තමයි
තමන්ගේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි බුදුහාඳුරෝ තමන් පිළිබඳව තමන් විමර්ශනය කරන්නේ. තමන්ගේ දුර්වලකම් තමන් අඳුනගන්න. ලෝකේ ස්වභාවය දකින්න. ලෝකේ ස්වභාවය දැක දැන අවබෝධ කරගෙන මේ ලෝකේ උපාදාන කරගන්න එපා. ලෝකේ ව්‍යාපාද කරගන්න එපා. මේ දෙකටම නැතුව මැදමාවතේ ගමන් කරන්න. මැදමාවතේ ගමන් කරනකොට ඒ ප්‍රතිපත්ති තුල ඉඳගෙන තමයි දන් දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය දන් දෙනවා. කොහොමද දෙන්නේ? නෙක්ඛම්ම සංකල්පනා තුළ සිත පිහිටුවා දෙන්න. නෙක්ඛම්ම කියලා කියන්නේ සම්මා සංකප්පය තුළ තමන් ඉන්න ඕන. සම්මා සංකප්පය තුළ තමන් ඉන්නවා නම් තමන් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව ධර්මයේ මෙනෙහි කරමින් ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙමින්. එහෙම කටයුතු කරනකොට තමන්ගේ හැම ක්‍රියාකාරකමක්ම තමන් විමර්ශනය කරමින් තමයි සිද්ධ කරන්නේ. සියලු දෙනාටම මගෙන් යහපතක් මිසක් අවඩක් නොවේවා. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. මගෙන් කිසිම කෙනෙකුට පුරා කූඹයකටවත් හිංසාවක් පීඩාවක් නොවේවා කියන පිරිසුදු පවිත්‍ර චෛතසිකයක් තමයි ගොඩනගන්නේ. නමුත් මෙතෙක් කල් අපි එහෙම නෙමෙයි. අර නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන ඉඳගෙන මුලා වෙලා අපි සංසාරේ මේ වැරදි විදියට සැප විඳින තණ්හාවට දාසකම් කළා. තණ්හාව කියන්නේ මොකද්ද? අපට නිතරම තණ්හාව තමයි හැමතිස්සෙම මතුවෙන්නේ. මොන දේ කරන්න ගියත් තණ්හාවක් එනවා මොකක් හරි. දරුවන් ගැන තණ්හාව ඇති වෙනවා. තමන් හරි හම්බ කරන දේවල් ගැන තණ්හාව ඇති වෙනවා. ගෙවල් දොරවල් වලට තණ්හාව ඇති වෙනවා. තවත් කෙනෙකුගේ දියුණුවට බාධා කරන අනික තණ්හාවක්. ඒ මොකද? තමන්ට වඩා ඉහළින් යයි කියලා බයයි. එහෙනම් එතන මොකද කරන්නේ? ඒකට මොන හරි දෙයක් කරලා ඒක අඩපණ කරන්න බලනවා. ඒකත් තණ්හාව නිසා තමයි. මේ තණ්හාව තමයි එක එක හැඩතල වලින් තමන්ට එක් මතුවෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ තණ්හාව කියන එක ෂේ කරන ප්‍රතිපදාව තුළ නුඹලා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ ක්‍රියාත්මක වෙන්න නම් සම්මා දිට්ඨි සම්මා සංකප්පය තුළ ඉන්න. අන්න ඒ ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ කියන තැනින් නිදහස් වෙන්න පුළුවන්. අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ කියන තැනින් නිදහස් වෙන්න. තමන් අකමැති දෙයක් සිද්ධ වෙනකොට මෙතෙක් කල් අපි අර මසසින් බලලා අපි ඒකට හිතේ දාගයක් ඇති කරගත්තා. හිතේ තරහක් ඇති කරගත්තා. වෛර කරන්න ගත්තා. කලහ කරන්න ගත්තා. වාද කරන්න ගත්තා. දඬු මුගුරු අතට ගත්තා. අවි ආයුධ අතට ගත්තා. මේ සංසාරේ අපි එනකොට කරපු දේවල් ඉදිරියටත් ඔක එන්න පුළුවන්. ඉස්සරහට එන්න මොකද වෙනස් වෙනවා? සිත කියන එක හැම තිස්සෙම අර මායය ආරූඪ කරලා ග්‍රහණ දැන් ඒකට හොඳම දේවල් තමයි ඔය මැරිලා ගියාම සමහර වෙලාවට තමන්ගේ දරුවට ආදරෙන් මැරිලා ගියාම දරුවට ආදරයට දරුවට වැහෙනවා. ඒක ආදරයක්ද? අපිට ඕන තරම් මේ ප්‍රවෘත්ති තියෙනවා. නැත්තම් ඒ ගෙදර තුනකෙක් කියලා උපදිනවා. එහෙම නැත්තම් බඩගාන සතෙක් කියලා නයෙක් හරි මොකෙක් හරි වෙලා උපදිනවා. නැත්තම් ගෙම්බෙක් කියලා හරි උපදිනවා. ඔහොම තියෙන ඕන තරම් කතා ප්‍රවෘත්ති. එකයි සසර බය දකින්න කියන්නේ. ඒ නිසා අපි හැම ක්ෂණය තුළම මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය දකින්න. ඇහැට පේන රූපේ අපි දැන් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා. කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි. මේක දැන් අවබෝධ කරගන්නකොට ඒ එතනම ඇහැට දකින්න රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ යටයි කියලා Tamanට අවබෝධ වෙනකොට දැක්ක තැනම ෂේ කරගන්න පුළුවන්. ඒකත් එහෙමයි මේකත් මෙහෙමයි. ඒක ජාති දරා ව්‍යාධි මන තත්ත්වයටපත් වෙනවා. මේකත් ජාති දරා ව්‍යාධි මන තත්ත්වයටපත් වෙන අවබෝධය ලැබමින් තමයි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන කටයුතු කරන්නේ. එනම් පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවනම් පංච නීවරණ පහක් අපි ළඟ තියෙනවා. නිවන කියන එක වහගත්තේ ඕකෙන්. කාමයේ තියෙන කැමැත්ත. කාම ලෝකේ ස්වභාවය මේක තමයි. ඒ නිසා දැන් මේ වහපු නිවන අපි නැවත වරක් උද්දීපනය කරනවා. කාමච්ඡන්දය කියලා කියන්නේ ඔකට තමයි.
කාමයට තියෙන කැමැත්ත. වස්තුකාම කියනවා, ක්ලේශකාම කියනවා, බලකාම, නිලකාම, ධනකාම, එක එක කාමයන් තියෙනවා. සිප්පකාම, සිල්පයට තමන් උසස් තමන් ඒකට කැමැත්ත තියෙනවා. ඒකට දැඩිව අල්ලගෙන. එක එක කාමයන් තියෙනවා. යෞවන කාමේ යෞවනේ මත් වෙනවා කියලා කියන්නේ. ඔය පානාතිපාත ශික්ෂාපදේ තියෙන දේවල් තමයි මම මේ සඳහන් කරන්නේ. මත් වෙනවා. ඒ නිසා වෛරයෙන් මත් වෙනවා. ක්‍රෝධයෙන් මත් වෙනවා. ඊර්ෂ්‍යාවෙන් මත් වෙනවා. කුහකකමෙන් මත් වෙනවා. මේවා තමන් ළඟ තියෙනද කියලා බලන්න. බලලා වහවහ තමන් ඒක සුද්ධ වෙන්න උත්සාහ ගන්න. සුද්ධ කරන්න. මලකඩ සුද්ධ කරනවා වගේ මේක සුද්ධ කරන්න. සුද්ධ කළ තමන් මේකේ ප්‍රභාෂරතාවය මතු කරගන්න. ඒක මතු කරගන්නකොට තමයි අර වැහිච්ච දේ නැවත වරක් විවෘත වෙන්නේ. නීවරණ පහ කාමච්ඡන්දය කියන එක ඡේ වෙනවා. මේක අවබෝධ වෙනවා. තරහ කියන එක එනකොටම දකින්න දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්පය තුල ඉන්නේ. එහෙනම් කය සංවරයි. කය Tamanට ඕන විදිහට Taman අර මසසින් නොබලා නැනස පාදාගෙන ප්‍රඥා ඇස අවදි වෙන විදිහට Taman හැම ඉරියව්වකදීම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රමාණයට Taman ඉන්නේ ආධ්‍යාත්මික සෝයක් භුක්ති විඳින්නේ. ඒ සෝය Tamanට බාහිරින් ගන්න බෑ. බාහිරේ මේ පංච ඉන්ද්‍රියන්ට ගන්න සියලුම දේවල් తాවකාලිකයි කියලා Tamanටම අවබෝධ වෙනවා. නමුත් මේ අභ්‍යන්තරයෙන් ලබන සෝය සදාකාලිකයි. අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ බාල ධර්මයන්ගෙන් බැහැර වෙලා පඬිත ධර්මයන් මතු කරගන්න. පඬිතානංච සේවනා. පඬිතයා ඉන්නේ තමන්ගේ ළඟයි. බාලයා ඉන්නේ තමන්ගේ ළඟයි. මේ ලෝකේ ඉන්න බාල මිනිස්සු අපට අඳුර ගන්න පුළුවන්ද? හොඳට මිතුරු ලෙසින් ඉන්නේ වතුර වගේ අය. එහෙම නේද? සාන්තුවර වගේ අය ඉන්නේ. ඒක අඳුර ගන්න බෑ. අපි ලෝකේ දිහා මේ බලන්න අපි දිහා බලන්න ඕන. අන්න ඒ විදිහට අපි කවුරුත් තමන්ට ඇඟිල්ල දික් කරලා බලනවා නම් තමන්ගේ බාල ධර්ම මොනවද? මං එකෙන් බැහැර වෙනවා. පඬිත ධර්ම මම ක්‍රියාත්මක කරනවා. මේක තමයි මගේ සැනසීම. මේක තමයි මගේ සුවය. මේ සුවය මට සදාකාලිකයි. මේ සුවය මගේ පසුපසේන තමන්ගේ පසුපසේන සෙවණැල්ලමින් කල්යාණ මිත්‍රය හැටියට තමන්ට ආධාරයකට ඉන්න නිවන් අවබෝධන මේ සැපය පමණයි. මේ සියලු අනිත් දේවල් ඕම තමන් එනකොට අරන් ආවද? ඇඳුමක්වත් නැතුව ආවේ. එහෙම නේද? අඬාගෙන එනවා. එනකොට ඉනහ වෙලා පිළිගන්න පිරිසක් ඉන්නවා සම්මත ලෝකේ. නමුත් යනකොට යන්නේ ඔක්කොම අඬවගෙන. ක්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ අන්න ආවුණා. ඇයි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා නෙහිති. කැමැති කෙනා නැති වුණා. කැමැති වස්තුව නැති වුණා. දුකයි. නමුත් සදාකාලික නෑ පින්මුතුනි පරමාර්ථ පැත්තෙන් මේක අවබෝධ වෙනවා. එහෙනම් එතෙන් කම්පනයක් ඇති කරගන්න. අකම්පනීයයි. කම්පනයක් නොවි අකම්පනීය තත්ත්වයෙන් Taman ක්‍රියාත්මක වෙනවා. ආධ්‍යාත්මික සෝය භුක්ති විඳින ඕනෑම දෙයක් අත්හැරලා යන සෝදාන. මේවා ඔක්කොම සදාකාලික නෑ කියලා Tamanට අවබෝධ වෙනවා. මේවා ජලයෙන් විනාශ වෙන්න පුළුවන් මේ සියලු දේවල්. එහෙම තිබි මොනතරම් අහලා ඇති නේද? නේද? ගින්නෙන් විනාශ වෙනවා. නේද? කොච්චර යාන වාහන ගෙවල් දොරවල් තිබුණත් මරණය සිද්ධ වෙනකොට මේ ඔක්කොම දාලා යනවා. මේ ඔක්කොම දාලා යනවා. බලන්නකෝ මේ ළඟදී ඊයේද මම දැක්කපත් දෙයක්. පිටරට ඉංජිනේරුවරයෙක් හොඳ සුපෝපභෝගී වාහනයක් තමයි පදවගෙන ආවේ. යාළුවන් සමග රාත්‍රියේ සාදයකට සම්බන්ධ වෙලා යාළුවෝ 5 දෙනෙක් සමග මෙයා වාහනේ ලෝගෙන ආව. කොට්ටාවේදී වාහනේ තවත් වාහනයකට පාර ඉඩ දෙන්න ගිහිල්ලා කන්ට්‍රෝල් නැතුව ගිහිල්ලා පාලනය කරගන්න බැරුව ගිහිල්ලා ලයිට් කනුක් වැටිලා ජීවිතේ එතනම නැති වුණා. ඔන්න බලන්න ජීවිතේ අපට කොයි මොකටද දන්නේ මරණය කොයි විදිය. ඒ නිසා තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ ප්‍රමාද වෙන්න එපා. මේ ප්‍රමාද නොවි අප්‍රමාදීව හැම ඉරියව්වකදීම සීමා රහිතව සීමා වෙන්න හොඳ නෑ පින්වතුනි.
හැමදාම ඔකට කවනව පොවනව නාවනව අඳුනව වගේ මේ ධර්ම ඖෂධයත් පානය කරන්න. මේක ඖෂධය පානය කරන්න මේකෙන් ලැබෙන සැනසීම Tamanට කවදාකවත් බාහිරින් ගන්න බෑ. මේ ලෝකේ සියලු දෙනාව තමවත් හැරියා. තමන්ගේ දරුවෝ, තමන්ගේ යාළුවෝ මේ සියලු දේවල් තමන් අත්හැරිය ප්‍රතික්ෂේප කරත් ඒ සියල්ලන්ට වඩා තමන්ට දුකේදී තම දුකක් නැහැ. මේක තමන්ට අවබෝධ වෙනකොට දුක කියන එක ප්‍රහාණය වෙනවා. හැම මොහොතකදීම තමන්ගේ කල්යාණ මිත්‍රයන්ව තමන්ට පිහිට. මේක තමයි නිවන් අවබෝධ කරගන්නකොට තමන්ට පිහිට තියෙන්නේ. තමන් යනකොට යන්නේ ඔන්න ඔය කල්යාණ මිත්‍රය අරගෙන. වෙන කිසි දෙයක් අරන් යන්නේ නැහැ. ඕක විනාශ කරන්න බෑ. ඔය අවබෝධ කරගන්න ආධ්‍යාත්මික සුවය ජලයෙන් විනාශ වෙන්නෙත් නැහැ. ගින්නෙන් විනාශ වෙන්නෙත් නැහැ. සොරුන්ට ගන්නත් බෑ. රජුන්ට ගන්නත් බෑ. මේක සදාකාලික සැපයක්. මේ සැපය තමයි බුදුහාමුදුරුවෝ භුක්ති විඳින්න කිව්වේ. මේ සැපය ලබන කියලා තමයි අර පංච නීවරණ කියන එක ප්‍රහාණය කරන්නේ. කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා. ව්‍යාපාද කියන එක ප්‍රහාණය කරනවා. තීන මිද්ද අකුසලයට දැන් බැහැර වෙලා තියෙන්නේ. අකුසල් සිද්ධ වෙන විදිහක් නැහැ. මොකද දොරටුපාලය ශක්තිමත්. මම මුලින් සඳහන් කළා මේ අතර. සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවාගෙන ඉන්නේ. මිත්‍යා සංකප්පනා වලින් බැහැර වෙලා සම්මා සංකප්පය තුල ඉන්නේ. එහෙනම් සමනියෝ කයක් ඇති කරගෙන සමනියෝ ප්‍රභාස්වර මනස තුලින් ඒ නැනස පාදාගෙන ප්‍රඥායස අවදි කරමින් ඉන්නේ. අන්න ඒ තුලින් සම්මා වාචා තුල සිට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මුසාවාදා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා මේ හතරෙනුත් නිදහස් වෙලා අර කාම මිත්‍යාචාරයෙන්, අදත්තා දාණයෙන්, ඒ වගේම ප්‍රාණඝාතයෙන් මේවෙන් නිදහස් වෙලා සිත කය වචන තුන්දර අලෝභ, අදෝස, අමෝහ මට්ටමේ තබාගෙන ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා. දස පාප කර්මයන්ගෙන් මිදෙන්න උත්සාහයක් ගන්නවා. දස පුණ්‍ය ක්‍රියාවේ දෙනවා. බොහොම ප්‍රභාස්වර මනසක් Tamanට තියෙනවා. ඒ මනස තමයි බුදුහාඳුරු කියන්නේ ප්‍රඥා ඇස තුලින් මතු කරගන්න මනස. මෙතෙක් කල් අපි මසසින් බැරිවි, මස් ඇසින්, මස් ශරීරයෙන් බැලුවේ. මෙතන මේ එකින් එක මේක අයින් කරලා බලනකොට පින්වතුනි මොකක්වත් නැහැ මේ. සිතක් කියන එකක් නැහැ. සිත කියන්නේ මේ කොටස් 32 ඒක රාශි වුණාට පස්සේ මේ සිත කියන එක ඇදෙන්නේ. මේක අහවල් හැඩයක් කියලා කියන්නත් බෑ පින්වතුනි. මෙන්න මේක තමන් අවබෝධ කරගන්න ඕන. මේ පංච ඉන්ද්‍රියට ගන්න සියලුම දේවල් අපි ප්‍රඥප්තියක් හැටියට නාම කියලා දාලා තියෙන බුදුහාමුදුරු දේශනා කරනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. යමක් හටගනීද හටගත් තැනම ෂේ වෙලා යනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තමන්ගේ අවබෝධයෙන් වටහාගෙන බුදුරජාණන් වහන්සේගේ මේ බුදු පිළිවෙත අනුගමනය කරමින් හැම ෂණය තුළම ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රමාණයට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපං ජීරති මච්ඡානං නාමගුත්තං නජීරති. රූපය ෂණයක් පාසා ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. නාම කියන්නේ මේ අපි සඳහන් කරන සියලුම දේවල් නාම මේව විනාශ වෙන්නේ නැහැ. දැන් මේ ගෙදර මේ හිටපු තාත්තා ප්‍රේමරත්න නම සඳහන් කරනකොට මේ ඇත්තන්ට අන්න ප්‍රියයි විප්පයෝගෝ දුක්ඛෝ ඇති වෙනවා. ඒ තාත්තගේ රූප කලාප මතු කරලා Tamanට එනවා තැටියක්. කොහෙන්ද දෙන්නේ? අර මායාකාරයගේ විඥානේ මායාකාරය. මේකේ තියෙනවා තාත්තා, මේක ඇතුලේ ඉන්නවා තාත්තා. තාත්තා මවල දෙනවා. තාත්තා කරපු දේවල්, කියපු දේවල්, ඇතිරිච්ච ආකාරය, පොඩි කාලේ තමන්ව වඩාගත් හැටි, Tamanට ගැහුව දේවල් ඔක්කොම තැටිය දෙනවා ඇතල. මේකේ තියෙන ඔක්කොම තැම්පත් වෙලා. මෙන්න මේවා අයින් කරන්න ඕන. මේවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගත්ත දේවල්. ඔකින් බැහැර වෙන්න ඕන. ඔකට අහු වුණොත් සංසාරේ දිගයි. ඒ නිසා මේකේ තියෙන දේවල් ඔක්කොම හිස් කරන්න ඕන. මේක තමයි ලෝභ පොට්ටනිය, ද්වේෂ පොට්ටනිය තියෙන්නේ. මේක ටික සුද්ධ කරන්න තමයි මේක හිස් වෙන්නේ. අන්න නාම රූප කියන එක තමන් අඳුනගත්තන නාමයේ වෙනම තියෙනවා, රූපේ වෙනම තියෙනවා. නාමකය හරහා තමයි රූපකය ක්‍රියාත්මක වෙන්නේ. මේ රූපකය ක්‍රියාත්මක වෙලා තමයි මේ නාමකය හරහා මේ ලෝකේ තියෙන ඇල්පෙනේ තින්දලා සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි නැද්ද? නාමකය කියන්නේ චෛතසික ධර්මයන්. සිතක් පහළුනොත් තමයි මේවා හැදෙන්නේ. ගොවිතැන්පත් කරන්නේ සිත පහළ වෙලා ඒ කරන ක්‍රියාකාරකම්. රූපකය ක්‍රියාත්මක වුණාම තමයි
නාමකය හරහා මේ සියලු දේවල් නිර්මාණය වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ රූපකයකයිනකේ විඥානයේ බැහැරුණාට පස්සේ මේ කාටද අයිති? මේක කාටද අයිතිනේ? මේ මහා පොළොටයි අයිති. විශ්වයටයි අයිති. මේ විශ්ව ධාතුවෙන් ඉපදිලා විශ්ව ධාතුවටම අපි යනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ විශ්ව ධාතුව තමයි නුඹලට ආධාර කරේ. මොනවද? මේ සියලුම දේවල් විශ්වයෙන් නිර්මාණය වෙච්ච දේවල්. මේකට ණය ගෙවන්න ඕන. මේ ණය ගෙවන තාක්කල් නැවතවර සංසාරේ එනවා. මේ ණය ගෙවන්න නම් මේ දේශනා කරන ප්‍රතිපත්ති තුල නුඹලා ක්‍රියාත්මක වෙලා දස පාප කර්මයන්ගෙන් මිදිලා දස පුණ්‍ය ක්‍රියාවේ යෙදුනොත් නුඹලට මේ ණය ගෙවන්න පුළුවන්. මේ සංසාරේ ගෝර සසරේ ආත්ම 100,000 ගණන් අපි තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ ඉපදුනා, දිව්‍ය ලෝකත් ඉපදුනා. දිව්‍ය ලෝකවල ඉපදුනා. චාතුර් මහරජගේ තාවතින්ති යාමේ තුසිතේ නිර්මාණති පරිනිමිති මේ ඉපදුනා. ඒ වගේම බ්‍රහ්ම ලෝකෙත් ඉපදුනා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මනුස්සාත්මයක් ලැබුවොත් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මනුස්ස කියන සත්‍යය. බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, මහරහත් වෙන්න පුළුවන්. වෙන කිසිම සත්ත්වලාභයකට බෑ. මනුෂ්‍ය කියන කෙනාට තමයි මේ සියලු දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා මේ ලැබුච්ච සන සම්පත්තිය සහිත මනුස්සත් අපිට හොඳට ආද්‍ය වෙච්ච ජීවිතයක් තියෙනවා. අද බලන්න අපි වගේ මිනිස්සු ඉන්නවා. ඇස් පේන්නේ නැතුව, කතා කරන කන් ඇහෙන්නේ නැතුව, නොඑක් දේවල් අවයවයන් අංග විකල බහටපත්. ওই තැන්වල අපි කියාපින්. ඔතන ඉඳලා තමයි දැන් මෙතෙන්ට ආවේ. දැන් ඉන්නේ අපි ඉහළ තැනක. ඒක මෙනෙහි කරන්න හැමතිස්සෙම. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදීව කටයුතු කරන්න. අන්න ඒ පිළිවෙත අනුගමනය කරමින කාමච්ඡන්දය, ව්‍යාපාද, තීනිමිද, උද්ධච්ච, කුක්කුච්ච හැමතිස්සෙම සිත විසිරෙනවා. ඒක දැන් Taman දකින්න එතනම නැත්තේ නෑ. විසිරෙන්න පුළුවන්. මොකද තාම කෙලස් මාරේ අපිට ඉන්නවා ආධ්‍යාත්මික දියුණු වෙන කෙලස් මාරේ අපිට පිටිපස්සෙන් ඉන්නවා. වසඟයට අරගෙන අපිව ඒවැයෙන් බැහැර කළා අයහපත සිද්ධ කරන්. අපි ඒකට ඉඩ නොදී අපි කෙලස් තවන වීරියෙන් චිත්ත ඒකාග්‍රතාවයේ තබාගෙන අපි කටයුතු කරමින් ඉරියව් පවත්වනවා නම් කෙලස් මාරේ ඉඩක් නැහැ. උමන පැත්තකින් හරි අපිව ඒ තොණ්ඩුවට හසු කරගන්න පුළුවන්. නමුත් අපි උත්සාහය ගන්න තරමට අපිට මේක පාලනය කරගන්න පුළුවන්. මේක පාලනය කරගන්න පුළුවන්. මේකෙන් බැහැර වෙන්න පුළුවන්. එහෙම වෙනකොට උද්දච්ච කුක්කුච්ච වෙන බැහැරෙන වල විචිකිච්ඡා සැකේ නැමැති බීජ කොහොම සියුම්ම වක්‍ර වෙනවා පින්වතුනි. ඒ නිසා මේ වෑන් නිදහස් වෙන්න තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. නැවත විඥාණයකට බැසගන්න තත්ත්වයටපත් වෙන්න. අන්න එතකොට තමයි බුදුහාමුදුරුව දේශනා කරේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයාණං ඒතම් මංගල. දැන් අපි පූජනීය තත්ත්වයටපත් වෙලා මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට දෙවිගොල්ලොත් අපට වඳිනවා. දෙවිගොල්ලෝ අපට වඳිනවා. පැහැදිලිද? හොඳට නිින්ද යන සුඛං සුපති. සුඛං පටිභුඤ්ජති. සුවසේ අවදි වෙනවා. න පාපකං සුපින්නම් පස්සති. නරක හීන පේන්නේ නැහැ. මනුස්සානම් ප්‍රියෝ හෝති. මනුස්සයන්ට ප්‍රියයි. අමනුෂ්‍යයන්ට අප්‍රිය. අමනුෂ්‍යයත් අපිට වඳිනවා. ගරු කරනවා. අපිව දකින්නකොට බය වෙනවා. ඒගොල්ලෝ බය වෙනවා. අපිව දකින්නකොට. ඒගොල්ලෝ ගැහෙනවා. ඉන්න බෑ ඒගොල්ලන්ට. මේ ඇත්තෝ ඒ අවබෝධය ලබාගෙන ඒ සුවය ලබනවා නම් ඒ පූජාච පූජනීයන තත්ත්වයටපත් වෙනවා නම් මෙන්න මේ ප්‍රතිපදාව තුළ ක්‍රියාවක් වෙනවා. එහෙනම් මේ ගෙදරට මේ නිවසට සම්බන්ධ වෙන්නේ කවුද? දෙවිගොල්ලෝ. ධම්මානුධම්ම ප්‍රතිපatti තුළ ක්‍රියාවක් නැත්තම් දන් සීල් දෙනවා, බවුන් වඩන, භාවනා කරනවා, දාන සීල භාවනා සිද්ධ කරනවා, ධර්මානුකූල ජීවත් වෙන. එතෙන්ට දිවිගුලන්ගේ ආකර්ෂ ශක්තිය ලැබෙනවා. කිසිම පීඩාවක් වෙන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව දේවතාති රක්කන්ති ඒව ළඟට බුදුරජාණන් වහන්සේ දෙන ත්වට්ටං චිත්තං සමාධියති. හිතගෙන හිතියත් තමන් මුලින් සඳහන් කරේ. සම හිවියවකදීම තමන් සිත කය වචන සුන්දර දකිමින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මුඛවන්නෝ විප්පසීදති. මුඛයෙන් මානෙල් මල් සුවඳ. මොකද ජීවිතේ ගියත් බොරුවක් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තියෙනවා. ජීවිතේ ගියත් පරුස වචන කියන්නේ. ඔය පොරොන්දුවක් Tamanට වෙලා තියෙනවා. මොකද බෞද්ධ කියන්නේ භවය උදුරලා දාන උත්සාහ ගන්න කෙනා. බෞද්ධ කියන්නේ බුද්ධිය තුලින්. බුද්ධිය ආධාර කරගෙන
මසසින් බැහැර වෙලා නැනස පාදාගෙන ප්‍රඥායස අවදි කරගෙන මේ භවයේ උදුරලා දාන්න කෙනාට තමයි බෞද්ධ කියලා කියන්නේ. ඒක මුස්ලිම්ද දෙමළද සිංහලද ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට ඒක විවෘතයි බුදුහාඳුනගේ දර්ශනය. සියලු මනුස්ස ප්‍රජාවන්ටමයි, සියලු දෙවියන්ට, බමුණට. එනිසා මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රමාණය තමයි Tamanට ආධ්‍යාත්මික සෝයක් ලබා ගන්න පුළුවන් කියලා. හැම ක්ෂණය තුළම Taman උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් බුදුරජාණන් වහන්සේ නාස්ස අග්ගීවා විසංවා කමති. ගින්නෙන් වසවිසෙන් මැසිමදුරු කුඹුවන්ගෙන් ජලයෙන් ආවිද වලින් කිතුදු හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා පින්වතුනි අසම්මෝ ලෝකාලං කරෝති. මරණයට බයක් නැහැ. මොකද මරණය මෙනෙහි කරමින් ඉඳලා තියෙන තමයි මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙනකොට අර භාවනාව නිතරම ක්‍රියාත්මක කරනකොට උස්ම පිට වෙනකොට උස්ම ඇතුල් වෙනකොට Taman දකින්නවා මේක මැරෙනවා කියලා. Tamanගේම සම්බුද්ධියෙන් ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු මණිකක් උපදාන මණික ප්‍රසන්න භාවයටපත් වෙනවා වගේ Tamanගේම අවබෝධයෙන් මේක ලබා ගන්නවා. පිළිකුල් භාවනාවක් Taman මෙනෙහි කරලා මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙන හැම ඉරියව්වකදීම හැම ෂණය තුළම සම්පජානකාරෝ කියන මේ තැන Taman ඉන්න එක භාවනාවක් එකයි. හැම ක්‍රියාවක්ම කරන්නේ සිහිය පිටුවාගෙන. දත් ටික මදින්නෙත් සිහිය පිටුවාගෙන. ආහාර ටික ගන්නෙත් සිහිය පිටුවාගෙන. පටික්කුල මනසිකාරයෙන් මෙනෙහි කරමින්. Tamanගේ මේකට නාවන්නෙත් ඒත් සිහිය පිටුවාගෙන. සබන් ටික ගන්නකොට එතන සිහිය අත තියෙනවා, හිත තියෙනවා. හැම දෙයක්ම විනිවිදව දකින්නවා. කරලා බලන්න පින්වුතුනි කොච්චර ආධ්‍යාත්ම සෝයක් Tamanට ලැබෙනවද කියලා. බාහිරින් ගන්න බෑ. මේකට වෙලාවක් අවශ්‍ය වෙන්නේ. මේකට කාගෙන්වත් අවසර ගන්න ඕනේ. මේකට මුදල් ඕනේ. ධම්මානු ධම්මපටිපatti. බලන්න කොච්චර ආධ්‍යාත්මික දර්ශනද බුදුහාමුදුරු දේශනා කළේ. එනිසා මේ තුල ක්‍රියාත්මක වෙන කෙනාට තමයි බුදුහාමුදුරු දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ගිහිල්ලා කොයිද උපදින්නේ? කොයිද උපදින්නේ මේ පිළිවෙත් අනුගමනය කරනවා? බ්‍රහ්ම ලෝකෙත් යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. එහෙම නැත්තම් දිව්‍ය ලෝකෙ. හැබැයි අපේක්ෂාවක් නැහැ. මම මුලින් සඳහන් කළා සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසක්තර සිත. නෙක්ඛම්ම සංකල්පනා තුළ තියෙන. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නෙක්ඛම්ම. නෙක්ඛම්මේ අත්හැරෙනවා. දරුවොත් අත්හැරලා තමයි දරුණු යුතුයකම් කරන්නේ. මේ අනුව කටයුතු කරන් මේ ධර්ම ඖෂධය අමාවැස්සක් වේවා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා සූදානම් වෙන්නේ මීට මාස 3කට පෙර ජන්මාන්තරගත වෙච්ච ආර්ය ප්‍රේමරත්න තමන්ගේ පියාණන් වහන්සේ අවුරුදු කීයද? අවුරුදු 59ක් ආයුෂ වින්දනය කරලා ඒ පියාණන් වහන්සේ ජන්මාන්තරගත වුණා. ඒ නිසා ඒ පියාණන් වහන්සේ ඇතුළු තමන්ගේ අනිකුත් වර්ග પરම්පරාවේ මීගී පිරිසින්න පුළුවන්. සංසාරේ ඉපදෙමින් මැරෙමින් එනකොට අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරය වෙච්ච අය ඉන්න පුළුවන්. ඒක තමයි බුදුහාඳුරන්ගේ දේශනාව. ඒ නිසා ඒ හැම දිනාටමත් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරු මේ ඇත්තන්ගේ නමින් කුල પરම්පරාවේ මීගී පිරිසින්න පුළුවන්. මේ ආත්ම භාවයේදී සංසාරේ එනකොට ඒ හැම දිනාම සිහිපත් කරගන්න. හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ ඇත්තෝ වගේම මේ පින්කමට සම්බන්ධ වුණා තවත් පිරිසක් සාදුකාරී පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. සියලුම පින් කැමැති පාරමිතා දම් පුරන්නා වූ නිවන් අවබෝධ කරගන්න අදිෂ්ඨාන කරන්නා වූ සියලු දෙව් බඹුන් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා මේ භූමිය ආරක්ෂා සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. එනිසා සියලුම දෙව් බඹුන් ඇතුළු තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට මේ උතුම් කුසල සම්භාරය මේ ලබාගත් ඒ සියලු දෙව් බඹුන්ට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් දිව්‍යයසේතුරු බ්‍රහ්මයසේතුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. හොඳයි අපි
දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හොඳයි, මේ මියගිය සියලු දෙනාම සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛීතා හොන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛීතා හොන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛීතා හොන්තු ඥාතියෝ. හොඳයි, ධර්ම දානයේ පින්කම සිද්ධ කරලා දහම් පරිස්කාර පූජා කරලා දහම් පඬුරු පූජා කරලා ඒ තුලුත් මහා කුසල සම්භාරයක් අත්පත් කරගත්තා. ඒ සියලු කුසල සම්භාරයෙන් දෙවියන්ට අනුමෝදන් වෙත්වා, මියගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. සුඛීව ජීවත් වෙන මේ හැම දිනාම සම්මත ලෝකයේ කරන කින රැකරක්ෂාවල් නැත්නම් ව්‍යාපාර කටයුතු නැත්නම් ගොවිතැන්පත් කටයුතු නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැත්නම් තමන්ගේ ඉදිරි අනාගතයේ යම් ඉලක්කයක් සම්පූර්ණ කරන්න උත්සාහ ගැනීමක් සිදු කරන සියලු දේවල් මේ උදාාරතර කුසල සම්භාරي ආනිසංසයෙන් මෙලවදීම මහත්ඵල මහානිසංසයක් වෙත්වා. බලාපොරොත්තුවක් නොවි නෙක්කම සංකල්පනා තුළ සිත පිහිටුවා ගැනීමෙන් කටයුතු කරමින් ඒවා තුලින් තමන්ට මෙලවදීම ආනිසංස බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සිද්ධ කරගෙන මේ සසර ගමන බය දැක සසර කතරින් එතරවන උතුම් බුදු පිළිවෙත අනුගමනය කරමින් තමන්ගේ හිතේ සිට පාදාන්තය දක්වා ශරීර යම් රෝගකාරකයක් ඇත්නම් අස්වහක්කටවා දෝසන්දකාරයක් ඇත්නම් නවග්‍රහ නම දෙනා වහන්සේලා යම් අපල ප්‍රද්දයක් ඇත්නම් සසරගෙන අප අකුසල් මූල විපාක දෙන තියෙනවා නම් ඒ සියල්ලම විවිධ විශ්වන්තනීය වීමට මේ උදාාරතර කුසල සම්භාරයේ මහත් ආනිසංසයක් වෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිමිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ටත් මිගි ඥාතීන්ටත් ඔබ හැම දිනාටමත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි, අභිවාදන සීලිච්ඡ නිච්ඡං මජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිභාන සම්පatti මිනාතේ සමිජ්ජතු.